මේක කොහරි තියන්න. ඔයගොල්ලන් රෙකෝඩ් කරනවා. ඔයගොල්ලන්ව සහ මාව මොකද්ද කරන්නේ? ඇසෙස් කර. එතන තියෙනවා. මේ හරියට. මාව විතරක් කරමු. Principles of assessment. ඔයගොල්ලන් මොනවද දන්නේ? Principles of assessment. What do you know? The attributes ගැන අපි කතා කරමු. What else? අහලා තියෙනවා. assessment එක මොනවා වෙන්න ඕන? reliable කියන්නේ මොකද්ද? සිංහලෙන් සත්‍ය විශ්වාසනීයත්වය නේ සිංහලෙන් reliable person කියන්නේ විශ්වාසවන්ත පුද්ගලයෙක්. reliability කියන එක දෙයක්. අනිත් එක මොකද්ද? validity කියන්නේ වළංගු භාවය. වළංගු වෙන්න. These are the learning outcomes. At the end of the lesson, you should be able to discuss criteria to describe assessment instruments. State categories of assessment instruments with examples. Describe learning assessment pyramid. It is called Miller's pyramid. Have you heard? Miller's pyramid. Discuss criteria to describe assessment instruments. State categories of assessment instruments with examples. Describe learning assessment pyramid. Two criteria you mentioned. One is validity, valangubhave. Another major ones, reliability, that is vishwasaniyatva. Another one, impact on the learner and educational program. Impact on the learner and educational program. The fourth one, practicality, including cost. Validity, reliability, impact on the learner and educational program. So what the assessment instrument again? ගැනීම ලබන්නාට හා ඒ වැඩසටහන අධ්‍යාපන වැඩසටහනට ඇතිවන ඉම්පැක්ට් එකක් කියනවා. බලපෑම කුමක්ද කියන දේ අපි විස්තර කරන්න පුළුවන් වෙන්න ඕනේ ක්‍රයිටීරියා. ඒක ක්‍රයිටීරියාවක් විදිහට ගන්න. ඒක නම් අපි කතා කරමු. ඒකට ප්‍රැක්ටිකලිටි. ප්‍රැක්ටිකල්ද කියන්නේ ඒක ওই තරම් හොඳ ඇසස්මන්ට් එකක් වුණත් ප්‍රැක්ටිකල් නැති වෙන්න පුළුවන්. ඊගාට ඒකට යන වියදම. cost effective කියන කතාව. ලොකුවට ඇසස්මන්ට් දැම්මට ඒක කරන්න බැරි නේද? ප්‍රැක්ටිකල් නැත්තම් ඒකට ඇසස්මන්ට් එකේ වැඩක් නැහැ. ඊගාට ඒකට යන වියදම. ඒක cost effective ද cost එකක් කොච්චර යනවද? ලොකු ඇසස්මන්ට් කරනකොට පිට එක්සැමිනර්ස්ලා assessors ලා ගෙන්නන්න වෙනවා. ඒකට ඒගොල්ලන්ට ගෙවින් කරන්න ඕන.
ඒක ගෙවීම නැත්තම් බජට් එක ගන්න නැත්තම් ඒගොල්ලන් ගෙන්නන්න බෑ. ඒතර ප්ලෑන් කරාට වැඩක් නැහැ. මේ කොස්ට් එක ගැන හිතන්නත් ඕන. ඒකට මේ වැලිඩිටි කියන්නේ මොකද්ද? වළංගුභාවය කියලා අපි කියමු. ඒකට අර්ථකථන දීලා තියෙනවා. The degree to which an instrument measures what is supposed to measure. The degree validity is the degree to which an instrument measures what is supposed to measure. දැන් යම්කිසි මිනුම් දණ්ඩකින් මොකද්ද සිද්ධ වෙන්න ඕනේ? ඒ මිනුම් දණ්ඩෙන් මනින්න බලාපොරොත්තු වෙන ඒ ගුණාංගය වෙන්න පුළුවන්, හැකියාව වෙන්න පුළුවන්. ඊගාවට යම්කිසි දෙයක් අපි මනින්න යනවානේ, ක්වොලිටි එකක් දැනුම වෙන්න පුළුවන්. ඒකෙන් ඒ දේම මනින්න කොයිතරම් දුරට ඒ දේම මනිනවද කියන. හරි වැදගත් බලන්න අපරට උදාහරණ කියනකොට තේරෙයි. එතකොට තමයි වැලිඩ් වෙන්නේ. Concerned with whether there is anything about the test that affects an examiner's score. ඉතින් මේ ස්කෝර් එකට බලපෑමක් මොන හරි තියනවද කියලා එතනදී හිතන්න. So that the test fails to measure the learning outcomes intended. එතකොට මේ ඒකෙන් ඒ outcome එකම learning outcome එකම මයින්ඩ් ඕනේ වෙන දේවල් මැල්ලට වැඩ නැහැ. ඒකෙන් දැන් එක්සැමිනර්ට බලපෑමක් තියෙනවා නම් ඒ මනින්න යන ක්‍රමවේදය ඉන්ස්ට්‍රුමන්ට් එකේ ඒකට ඒකත් වැඩක් නැති වෙන්න පුළුවන්. මේක උදාහරණ කියනකොට තේරෙයි. ඒතර මේකෙදි වැලිඩිටි වල කැටගරිස් කියනවා content validity, criterion related validity, construct validity. දැන් මේවා මතක තියන්න ඕනේ නැහැ. මේව දෙයක් තියනවා කියලා විතරක් ඔයගොල්ලෝ අහන්න යන්නේ මේව මොනවද කියලා. හැබැයි මේව දෙයක් තියනවා කියලා. පොත කම්ප්ලීට්ස් එක ඔයගොල්ලෝ දැනගෙන ඉන්න. validity කියන්නේ වළංගුභාවය ඒකේ ಜಾති තියෙනවා. Content validity, criterion related validity, construct validity. ඊළඟ මේක මොකක්ද කියලා කියලා තියෙනවා. Content validity කියන්නේ determined by a review of the assessment instrument and the extent to which it measures what it is intended to measure. ඒක තමයි ඉස්සෙල්ගේ validity කියන්නේ. content එකේ ඒ ඉන්ස්ට්‍රුමන්ට් එක ගැන අපි බලනවා. ඒකෙන් කොයිතරම් දුරට අපි මනින්න හිතන දේ මැනෙනවද කියලා. දැන් උදාහරණ කියන්න අපි දැන් ස්කිල් එකක් බලන්න යනවා. මේක අනිස්සන කරන වැරද්දකුත් තමයි. කාගේ හරි ස්කිල් ලෙවල් එකක් බලන්න යනවා. අපි හිතමු මේ අම්මාව මේ ගර්භණී මාව පරීක්ෂා කිරීම කියලා ඒක ස්කිල් එකක්. ඒතර මේක මනින්න අපි ඉන්ස්ට්‍රුමන්ට් එකක් විදිහට ගන්නවා මොකද්ද? assessment tool එක මාක් කර ගන්නවා. ඒක අපි හිතමු රචනා ප්‍රශ්නයක් කියලා අපල රචනා ප්‍රශ්නෙන් තමයි මනින්නේ. අපි එහෙම කරනවා. ඒක හරියද වැරදිද? ඒකෙන් ඇත්තට ඒ පිළිබඳ දැනුමක් බලන්න ඕන. අපි පියවර ලියන්න කියලා ඒ කාලේ තමයි මට මතකයි කියනවා. ඒ ලෙවල් වලත් ඔය අහන්න පියවර මොනවාද? ප්‍රැක්ටිකල් එක. ඒකද වඩා සුදුසු. ඒක නෙවෙයි වඩා සුදුසු. ඒක ප්‍රැක්ටිස් කරලා එකක් අරගෙන එයාට ඩෙමොන්ස්ට්‍රේෂන් එකක් කරන්න කිව්වනම් ඒක වඩා සුදුසු. මේ කියනක නේද? එතකොට එතනදී අපි MCQ එකක් දෙනවා නම් මේ පිළිබඳව ඒක ඇත්තට හොඳ ටූල් එකක් නෙවෙයි අපේ මේ මනින්න බලාපොරොත්තු වෙනදී. ඒක අන්තිස්සම හිතන්න. අපි ගොඩාක් වෙලාවට මේ අන්තිස්සම ප්‍රශ්න එනවා. මොකද්ද? මේ අර
අර ඉස්සර කාලේ නම් මේවයි තිබුණේ ඒවම දෙන්න ඕනේ කියලා රචනා ප්‍රශ්න ඕනේ කියනවා. MCQ ඕනේ කියනවා. අර ප්‍රැක්ටිකල් සයිඩ් එකට වැඩිපුර යන්නේ නැහැ. එහෙම දේවල් තියෙනවා. අයි ලේසියි. එනිසා ඔන්න රචනා ප්‍රශ්න ටිකක් තියලා MCQ ටිකක් තියලා බේරෙමු කියලා. හැබැයි ඒකෙන් හරියට ඇසස්මන්ට් එකක් වෙන්නේ නැහැ. මේ කියනකම හැදුවේ. ඒතර හැමදෙස්සම අවශ්‍ය නිරුන් ගන්න. ඒකෙන් වළංගු භාවයක් නැති වෙනවා. ඒ එක්සෑම් එකේම හරිය සුදුසු ඉන්ස්ට්‍රුමන්ට්ස් ගත්තේ නැත්නම්. ඔයගොල්ලන් මනින්න යන්න මොකක්ද කියලා දැනගෙන ඒකට අදාළ එක ගන්න. ඊගාට criteria related validity which was to a comparison of the test scores against non-criteria of the expected performance. तर මෙතනදී criterion related කිව්වේ දැන් සාමාන්‍යයෙන් මෙන්න මේ එක්සෑම් එකකදී මෙන්න මේ ලකුණු වෙනවායි කියලා දැන් සාමාන්‍යයක් වාගෙන තියෙනවා කලින් ඒවත්. එතකොට ඒකට කම්පෙයාර් කරලා බලනවා දැන් ළමයිගේ මේ ස්කෝර්ස්. එතකොට ඒ කම්පෙයාර් කරාම මේක ලොකු වෙනසක් තියෙනවා නම් මේක ප්‍රශ්නයක් ඒවයි කියලා සලකන්න පුළුවන්. ලොකු වෙනසක් නැති වෙන්න ඕන. මේවට ගණන් හැදෙන්න තියෙනවා. ගණිත. ඊට construct validity the collection of indirect information that the assessment instrument measures what it permits to measure. ඉතින් මේ ඉන්ස්ට්‍රුමන්ට් එකෙන් ඒවමද මයින්ඩ් කියලා බලන්න මේ වෙනත් ක්‍රමවේද භාවිතා කරලා බලන්න පුළුවන්. ඒකට සමීපව යන්න. ඒකයි කන්ස්ට්‍රක්ට් වෙන්නේ. කොහොමද මේ වැලිඩිටි කියන දේ සරලව කියනවා නම් ඒ ඉන්ස්ට්‍රුමන්ට් එකෙන් ඒ මනින්න යන්නේ අපි බලාපොරොත්තු වෙන දෙයම වීම තමයි වළංගු භාවය වෙන්නේ. පැහැදිලිද? එතකොට ඔයගොල්ලෝ MCQ දෙන්න ඕනේ දැනුම මේන්නේ දැනුම පිළිබඳ බලන්න. recall power. මොනවායිද එක දේවල් තව හදලා දෙන්න පුළුවන්. හැබැයි ඊගාට රචනා ප්‍රශ්නකින් සාමාන්‍යයෙන් දෙන්නේ written exam එකකදී recall power තමයි සාමාන්‍ය. කෙටි කාලයක් ඇතුළතදී උත්තර දෙන්න කියලා ඒතකොට recall power. උත්තර ලියන්න දෙන්නේ නැත්නම්. ඊගාට කුසලතාවයක් බලන්න නම් අනිවාර්යෙන් ඔයගලන්ට practical side එක බලන්න ඕනේ practical test ඊට අමතරව observations නේ. දැන් අපි දැන් instrument එකක් අපි තියාගේ grading scale එකක් තියාගෙන බලන එකක් දැන් මෙතන ඔයගොල්ලෝ micro teaching එකක් බලනවා නම් ඒක 100%ක් ඒ බැලීමකුත් වෙන්නේ නැහැ. හරිනම් ඔයගොල්ලෝ කියනවා ඒ ඔයගොල්ලන්ගේ සෞඛ්‍ය දේශනය කරන තැනට ගිහලා ඔබ්සර්ව් කරන්න ඕනේ. रियल पॉइंट्स लाइन अम्मला නම් අම්මලාට පසන් කරන විදිය අපනම් මෙතන පසන් කරන විදිය වෙනස් වෙන්න පුළුවන්. ඒතකොට රියල් මේ සිටුේෂන් එකේදී බලන එක තමයි වඩා සුදුසු. එහෙම හිතන්න බලන්න. ඒතකොට වැලිඩිටි ගැන යම් දෙයක් දැනගෙන ඉන්න වැලිඩිටි ගැන මොකක්ද? ඊළඟට රිලයබිලිටි කියන්නේ reliability of a test, the consistency, generalizability or reproducibility of a test, the extent to which examinees' scores would be similar if they were retested. දැන් ටෙස්ට් එකක් දීලා ඒ ටෙස්ට් එකම අවසරයක් ඒ කට්ටියටම දුන්නොත් එහෙම දවස් ගානකට පස්සේ නම් වෙනසක් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ කියලා අපව පාඩම් කරන්න පුළුවන්. හැබැයි තව පැය ගානකින් ආවම ඒ ටෙස්ට් එකම දුන්නමත් ඒ ස්කෝර් එකම එනවනම් ඒ කියන්නේ හරි ඒකට සමාන ස්කෝර් එකක් එනවනම් ඒක රිලයබල්. රීටෙස්ට් කරාම ඒකමයි. ඊගාට degree to which an instrument consistency measures the phenomena over time. ඒතර කාලේ ගොඩාක් ඈත වුණත් එහෙම වෙනසක් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඒගොල්ලන්ට අලුත් දැනුමක් හරි කුසලතාවයක් හම්බුනේ නැත්තම් හම්බුනොත් එහෙම වෙනසක් වෙන්න පුළුවන්. හම්බුනේ නැත්තම් ඒකම තමයි. ඒක කොහොම හරි මේ රිලයබිලිටි කියන්නේ විශ්වාසනීයත්වය ඒක දැන් ටෙස්ට් එක කරා දෙකම මට්ටමේ ඇඩ් කරා නම් එතන එන ප්‍රතිඵලයි එහා කාමරයක තව කට්ටියක් ඒ මට්ටමේම ඇඩ් කරා නම් ඒ ප්‍රතිඵල එක වගේ වෙනවා. ලොකු වෙනසක් වෙනවා නම් මේකේ ප්‍රශ්නයක් තියෙනවා අපේ ටෙස්ට් එකේ.
විශ්වාසනීයත්වයක් නැහැ. ඒක කරාට එක විදියට මේ කියනක පැහැදිලි. විශ්වාසනීයත්වය කියන්නේ එකම විදියට මේක මේ ප්‍රතිඵල ලැබෙන්න ඕනේ ඒ කරන ටෙස්ට් එක. ඒකට තව විස්තර සහ කොටස් තියෙනවා රිලයබිලිටි වල. ඒක කියන්නේ ටෙස්ට් රීටෙස්ට් රිලයබිලිටි කියන එක. ඒක තමයි කිව්වේ. If the test is repeated over time, then the new test result should be similar to the earlier scores for the same assessment instrument of the same group of individuals. If the test is repeated over time, then the new test result should be similar to the earlier scores for the same assessment instrument on the same group of individuals. Alternative forms of reliability: prepare two forms of the test and compare the results. එක වගේ ටෙස්ට් එක ටෙස්ට් එකක් එකම විදිහට හදලා පොඩි වෙනසක් එක්ක ඒක දීලා බලන්න. එතකොට රිසල්ට්ස් හැබැයි එක වගේ වෙනවා. Regarding internal consistency reliability තව එකක් involves the extent to which the student scores on two or more portions of the test agree with each other. දැන් ඉන්ස්ට්‍රුමන්ට් එක MCQ 20ක් තියෙනවා 10ක් මුල් 10ට එනවා වගේම තමයි ඊගාව 10ටත් එන්න ඕනේ. ඒක තමයි කියන්නේ split half reliability කියලා. The simplest approach for measuring internal consistency. ඒතර ඇතුලේ මේ ටෙස්ට් එකේ මුල් 10ටත් මේ මුල් භාගයටත් එක වගේ ලකුණු එනවා. අනිත් භාගයටත් එක වගේ ලකුණු. ඒක විදිහට ලකුණු එනවා. reliable විශ්වාසවත්. මේවා නම් මතක තියාගන්න ඕනේ නෑ. උනට දැනගන්න මේවා තියෙනවා කියලා. ඔයගොල්ලෝ ඉගෙනට විභාග කරනවා නම් මේවා අවශ්‍ය වෙනවා. लेक्चर नोट का देई नोट මොනයි වූ impact on learning මේවා මොනවද දීලා තියෙනවා ඔයගලන්ට මේ මොනවාද citations දීලා තියෙනවා මේවා ගත්තේ කොතනින්ද කියලා දීලා තියෙනවා ඊට පස්සේ references දෙනවා ඔයගලන්ගේ අර introduction ලියනකොට මම කිව්වා introduction ලියනකොට මේ වගේ ලියනවා නම් ඔයන් හරි ගත්ත දැන් මොනවද කියලා ලියනවා නම් citations වලට වැඩියෙන් ලකුණු ගන්නවා. ඒක ඉගෙන ගන්නත් එක තමයි මේ මෙහෙම දැනන්නේ. Impact on learning: type of examination can determine how students study. Thus, how they learn. Importance and frequency of examinations impact on the students' learning environment. Students' responses to examinations may include memorization. කටපාඩම් කරලා මතක තියාගන්න. දැන් MCQ එකක් දෙනවා කියවනම් ඒකට ලෑස්ති වෙනවා. ඒක වෙනස් විදියකට මතක තියාගන්න. රචනා ප්‍රශ්න දෙනවා කියවනම් තවත් විදියට. දැන් මතක තියාගන්න උත්සාහ කරන memorization. Study at the last moment. අන්තිම වෙලාව ඉගෙන ගන්න වෙන්න පුළුවන්. ඒ තියෙන ටෙස්ට් අයිටම් එක විදියට. දැන් අපි ඕගලන්ට දෙන මේ පෝර්ට්ෆෝලියෝ වලදී එහෙම කරන්න බෑ. අන්තිම වෙලාව කරන්න ඉන්නයි ෆේල් වෙනවා. මොකද මේ කරගන්න බෑ. ඒක ගොඩක් ලියන්න. assignments වල ඒවත් එක්ක යනකොට ඒ දවස් වැඩ කරන්න වෙනවා. මේ නියමිත කාලවල. We got to concentrating on their perception of what is the right answer. මේ විදිහට වෙන්න පුළුවන්. ඒතකොට දැන් MCQ වලටම ලෑස්ති වෙනකොට right answer එක මොකක්ද කියලා හොයන එක තමයි කරන්නේ. අනිත් එක cheat කරන්න හැටි ඉගෙන ගන්න. කොහොමද මොන කරන්නේ කියලා. ඒවත් ඉගෙන ගන්න. ඒවත් ඉගෙන ගන්නවා.
අපේ study මේ අපේ instruments measuring instruments නිසා ඉගෙනීම පිළිබඳව බලපෑමක් ඇති. පැහැදිලි? ඒ බලපෑම කොච්චරද කියලා බලන එක විස්තර කරන්න පුළුවන් නම් මෙන්න මේ ඉන්ස්ට්‍රුමන්ට් එක නිසා මේ ඉගෙනීමට මෙච්චර බලපෑමක් වෙනවායි කියන්නේ. ඒකත් අපේ එක විදිහක් තමයි අපේ assessment instrument money. ඒක නම් ඔයගලන්ට උදාහරණ කියනකොට පැහැදිලි වෙයි. මොන impact on learning අපි හිතමු. පෝර්ට්ෆෝලියෝ ගැන දන්න අය නම් ඒගොල්ලෝ දන්නවා රිෆ්ලෙක්ටිව් ලබ් ලියාගෙන යනකොට ලොකු වෙනසක් දැනුමේ සහ කුසලතාවල thinking pattern වල එනවා. ඒවා ලියලා නැති අය දන්නේ නැහැ. ඒ නිසා ඒවා ඕනේ නැහැ කියලා කියනවා. පැහැදිලිද? ඒතකොට එක්සැමිනර් කෙනෙක් හැටියට ඇසෙසර් කෙනෙක් හැටියට මේවා ගැන දැනගත්තම ඔයගොල්ලන්ට හිතන්න ඕනේ මේකෙන් ඉගෙනීමට හොඳ බලපෑමක් වෙනවා නම් ඒ ඇසෙස්මන්ට් ටූල් එක හොඳයි. නිකන් කටපාඩම් කරන්න විතරක් නම් තියෙන්නේ ටූල් එකේ ප්‍රශ්නයක් තියෙනවා. අන්තිම දවසේ පාඩම් කරලා ලියන්න පුළුවන් නම් මුළු කෝස් එකම ඉගෙන ගන්න නැතුව අන්තිම සතියේ පාඩම් කරලා ලියන්න. හැබැයි එතකොට යාගේ අර ලියනවා හරිය එන්සේක වල වුණා. එන්සේක වල විතරක් කරනවා චීට් කරන්න පුළුවන්. ඒ ප්‍රශ්න පත්‍ර පිට වෙනවා කියලක. Impact on learning. Assessment drives learning through its content, its structure or format, what is asked, the information given, its frequency, timing and the number of repeat examinations. So then repeat examinations වැඩිවෙනකොට ළමයි ඉගෙන ගන්න නැහැ සමහරවල්. repeat exam 3-4ක් කරන්න පුළුවන් කියලා දුන්නා. එහෙනම් මම පළවෙනි වාරේ මොකද කරන්නේ? පළවෙනි සබ්ජෙක්ට් එක සබ්ජෙක්ට් එකක් විතරක් කරනවා කියලා සමහරවල් අනිත් ඒවා ටික අත්හැරලා යනවා. එහෙම තියෙනවනේ. ඒක අම්පස් වල එහෙම තියෙනවා. ඒවත් හොඳයි. Practicality including cost. Whether an assessment tool is practical or not may depend on the resources, expertise available and its cost. Resources තියෙනවා. බලන්න. දැන් ප්‍රොජෙක්ට් එකම ලියන්නකොට ඒක බලන්න සමහරට බලන්න කට්ටිය නැහැ. එහෙම තියෙනවා. සමහර ප්‍රොජෙක්ට්ස් ලියනකොට 150ක් විතර ලියන්න කියනවා. ඒ බලන්න කට්ටිය. ඊට පස්සේ කාට හරි දෙනවා. ඊගාට මොකද? ඒක ගැන දන්නේ නැති. මොකද මොනවද ලකුණක් දාන්නද? ප්‍රැක්ටිකල් දෙක ගොඩක් වෙලාවට බලන්න. සමහර එක්සෑම්ස් දෙනවා මෙයාට පුදුම ප්‍රොජෙක්ට් තියෙනවා, වයිවා තියෙනවා, ප්‍රොජෙක්ට් ප්‍රසන්ටේෂන් තියෙනවා. අන්න ඔයගලන්ට තියෙනවා. MCQ තියෙනවා, essay type තියෙනවා. practical test කියලා තව තියෙනවා. එහෙනම් මහා ගොඩක් තියෙනකොට සමහරවිට project proposal project එක බලන්න කියලා කාට හරි බෙදලා දෙන්න. 150ක් විතර තියෙනවා. බලන එක නම් මෙලෝදියක් ගන්න නැත්නම් මොකද? ප්‍රශ්නයක්. ඉතින් ඒතකොට ඒ සඳහා ඉන්න ඕනේ assessors නැති. ඒක practical ද නැද්ද කියලා බලන්න. ඊගාට ඒගොල්ලන්ට ගෙවීමක් කරනවා ඒකට සල්ලි දෙනවද කියලා බලන්න. The expertise available and its cost. Expertise දෙනවද කියන දේ හරි වැදගත්. ඊගාට cost an important characteristic of an assessment instrument if it is to be adopted for widespread use. දැන් 10-12 දරකුවේ කරන්න පුළුවන් සමහර විට. එහෙම නැත්නම් විවිධ තැන්වල කරන්න ගියා. ඒක කොයිතරම් වේදනාවක් කරනවද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඊගාට සමහර ඒවා මේ වියදම් ගියත් ඒකෙන් ලොකු වාසියක් තියෙනවා. ඉගෙනීමට සහ ඉගෙනීම. එහෙමනම් ඒක අතුල් කරන්න ගැන හිතන්න ඕනේ. ඒ ගොඩක් වෙලා දැකපු ගමන් සමහර වෙලාවට හිතනවා මොකක්ද?
මේක හරියම වියදම් යනවා ඊට අමතරව මේක කරගන්න බෑ ඒක. ඒකට කරගෙන යනකොට තේරෙනවා මේක කරන්න පුළුවන් හැබැයි ඒකෙන් ඉගෙනීමට සහ ඉගෙනීමට ලොකු බලපෑමක් තියෙනවා. ඒකත් මතක තියාගන්න. Cost of an assessment should be considered in relation to the benefit to teaching and learning. An investment in a good assessment is also an investment in teaching and learning. Pursued initially as resource, intensive assessment approaches often turn out to be feasible in practice. ඒකට කරගෙන යනකොට කරන්න පුළුවන් කියලා තේරෙනවා. ඒකට හොඳට ප්ලෑන් කරලා assessors ලා කලින් ඉඳන්ම ට්‍රේන් කරලා එහෙම කරන්න පුළුවන්. ඉතින් ඒකෙන් assessors ලා දිනුනවා. ඒක දැන් අර අන්තිම වෙලාවේ මුලින් ඉඳලා course එක මුලින් ඉඳන් මෙන්න මෙහෙමයි assessment යන්නේ කියලා දැනගෙන ප්ලෑන් කරලා ඒක කරන්න. When the overall benefits are taken into consideration, they deem worth the expense. You got a categories of assessment instruments. So the major categories में होता है written assessment, clinical practical assessment, observation, portfolio and other records of performance, peer and self-assessment. The major categories पहाड़ कभी दे रहे हैं written assessments, clinical practical assessments, observation, portfolio and other records of performance, peer and self-assessment. Written assessment examples में list लगा देना देना मेरे सामने वो करंट आवश्यक है ना उन्होंने for the completeness sake I have given all essay type questions over that note short answer questions completion questions भाग याद नहीं रहा इतना कंप्लीट करना multiple उत्तर multiple choice questions MCQs extended matching items there are multiple वाला जाती है modified essay questions modified ये होता है तो structured के लिए होता है we got a patient management problems progress test dissertation report dissertation report का research कर लगा था MSc है मगर तो ये होती है MSc PhD MD तो मैं इस तरह तेरा दिन है written assessment exam मैं वो तेरा ही क्या जाना कर ඔයගොල්ලන්ට නෝට් එක දෙයි ඕනනම් ලිය critical practical assessment long cases ओके short cases के लाते हैं ना बता देना practical examination spot examination OSCE objective structured clinical examination OSCE objective structured practical examination बोलो कर लो दिया ना OSCE objective structured long examination records OSLR through objective structured clinical examination GOSC long cases short cases practical examination spot examination spot test केला था कर लो दिया anatomy वाला टाइम होगा मगर specimen गोड़ाती है ना विस्तार किधर एक आइडेंटिफाई कराना है मौका ले प्रश्न तीन तीनों के लिए तरह उसकी आगे ना spot test देखिए हुक्म दिया नहीं तो वड़ा specimen तो तप्पर दिया आपको क्या समझ दे देखिए अगर आप लोगे हर प्रश्न का उत्तर दिया यार हमें ऑर्डर है
ලෝන් කේසස් කියන්නේ පැය භාගයක් පැයක් විතර දෙන මොනවාද පේෂන්ට් කෙනෙක්ව හිස්ටරි අරගෙන එක්සැමින් කරලා ඊට පස්සේ ප්‍රසන්ට් කරන්න ලේසි තමයි උන් කියන්නේ සමහරකට අර කාර්යයේදී කාර්යදී ගන්න සමහරට ගොඩක් අමාරුයි ෂෝට් කේසස් උත් අමාරු වෙන්න පුළුවන් අර දැන් ළමයි පීඩියාට්‍රික් කියවලම ගියාම සමහරවිට ළමයා අඬන හොග එතකොට මේ ටෙන්ෂන් ගාන ෂෝට් කේස් එක විනාඩි 10යිනේ ඒතකොට මේ හඳුනාගෙන ඒතකොට ඒක අර ඒතකොට එක්සැමිනර්ස් දාන්න මොනවද ඔය අහගන්න දැන් මට පීඩියාට්‍රික් ෂෝට් කේස් එකේදී නේ ළමයා අඬන උදේදී අම්මා තියාගෙන ඉන්නවා දැන් ළමයා වුණාලවන්න මට දෙන්නේ දැන් බය වෙලා මොනවද අසේ එක්සැමිනර්ස් ගාව මොනවද කරගත්තේ දැන් අර මොකද උනේ අම්මගේ නමකට කියන්නේ මොකද වෙලා තියෙන්නේ බය වෙලා මොනවාද ක්ලිනිකල් සයන්ස් මම හොයාගත්තා කියලා බැලුවට අහුවෙන්නේ ඔව් එයාගේ අත පැනලා මොකක් හරි වෙලා අත ඔල්ලන්නේ ඒ ඔබ්සර්ව් කරන්නේ අත ඔල්ලන්නේ මොකටද ඇඬුවට මේ අත ඔල්ලන්නේ දැන් මුංචේ ළමයට මාස 10යි අවුරුද්දක විතර අවුරුද්දෙන් මාස 8ක් 10යි ඒ ළමයා දැන් මම ඔබ්සර්ව් කරලා මට දැනගන්න තන මෝ අඬනවා කෑ ගා මේ අත ඔල්ලන්නේ නැහැ නේද ඒක ඔබ්සර්ව් කරේ නෑ අම්මා කිව්වේ අපට කතා කරන්න බැරිද ගොඩක් ඒගොල්ලෝ හිස්ටරි ගන්න බෑ එක්සැමින් කරලා මම කියන්නේ ඒතර මොකද පාස් වුණා පීඩියාට්‍රික්ස් පාස් වුණා අනිත් කේසස් වලින් හම්බෙන්නේ දැන් ඊට පස්සේ ඒගොල්ලන් කියනවා මේකයි තියෙන්නේ ඒකෙන් ප්‍රශ්නයක් නැහැ ඒක කිව්වම නතර පාස් මාර්ක් එකක් දෙන්න ඒවගේ මොකද ඔබ්සර්වේෂන් ටියුටර්ස් රිපෝට් ඔබ්සර්ව් කරලා ටියුටර් රිපෝට් එකක් ගන්න චෙක් ලිස්ට් අපි දැන් චෙක් ලිස්ට් ඔයගලන් කරන මොකද ප්‍රොසීඩර් එකක් බලලා චෙක් ලිස්ට් එක විදිහට ලකුණු දෙනවා රේටින් ස්කේල්ස් විදිහට ලකුණු දෙන්න ඕන රේටින් ස්කේල්ස් වලට තමයි අපි ඔයගලන්ට ඔය මයික්‍රෝ ටීචින් එකක් ඒ වගේ වට ලකුණු ලෙක්චර් එකක් patient report patient ගේ report එකක් ගන්නවා මේ examine කරපු හැටි ගැන ඒ ස්ටුඩන්ට් ගේ communication skills බලනකොට ඒ වගේ patient ගේ report එකක් හොඳ ඔයගලන්ට තාම නැහැ portfolio and other reports of performance ඉහළ විභාග කරනකොට ටියුටර්ස් රිපෝට් ගොඩක් කරාට බලපාන. ටියුටරේ සුපර්වයිසර්ස් රිපෝට් ඒවා ඉතින් මාස 6කට සැරයක් දෙන්න. අපි අපේ සුපර්වයිසර්ගෙන් මාස 6කට සැරයක් ගන්න. රෙගුලර් රිපෝට් එකේ රිපෝට් හරිය නැත්නම් පාස් කරන්න. Portfolio and other records of performance, logbooks, portfolios, logbooks ඔයාලට තියෙනවනේ. ඔයාලට මේගොල්ලන් මේ PHM වලට portfolios, procedural logs, procedures කරපු ඒවායි logs, portfolios ඔයාලට තියෙනවා. logbook එකේදී එතකොට මේ අද මෙන්න මේ දේ කරයි කියලා ලියලා සිග්නේචර් ගන්න ඕගොල්ලෝ සයින් කරලා සුපර්වයිසර්ගෙන් ගන්න. හරි එතන ඉන්න කාර්යය. ඒතකොට ඒක දිනපතා බුක් එක මේන් කරනවා. ඩයරියක් තමයි නේද මෙතන කියන්නේ logbook. එක්සෑම් එකේ ඩයරි කියන්නේ.
ඊගාට ඔය දැන් ඒගොල්ලන්ට ලොක් එකක් තියෙනවා ලොක් ගොඩක් ඒවා කරා මේ ප්‍රොසීඩර්ස් කරනකොට ඒවා ඉන්ජෙක්ෂන්ස් මෙච්චරක් ගහුවා අම්මලා මේ ගානක් ගලවලා ලොක් peer report peer and self assessment peer report self report දැන් මේක අපි ඉන්ක්ලූඩ් කරලා දෙනවා ඔයගොල්ලන්ගේ පෝර්ට්ෆෝලියෝ එකේ prefect වල ඔක්සර් peer and self assessment peer report self report the learning assessment pyramid මේකට කියන Miller's pyramid මේක අහනවා Miller's pyramid දැන් ඔයාලට MCQ එකක් දෙන්න පුළුවන් මෙන්න මේ රචනා ප්‍රශ්නයක short answer SCQ එකක් තියනවා නම් structured essay write a short note on Miller's pyramid. ඒක අදින්න බුරුතු. nose යටම. එන්න. මට මගෙන් එකට කොල්ලපොන්න. nose කියන්නේ පේනවද? nose කියන්නේ written assessment. nose how ඒකට රිසර්ච් assessment होता shows how clinical practical OSCE උඩම does observation portfolio එතන මේ level එක යටම තමයි nose දාන්නවද කියලා බලන්න ඒ මතක තමයි ගොඩක් වෙලාවට බලන්න written assessment වල ලියනවා විභාගයට කියලා ලියනවා දන්නවා ඒක MCQs written assessment ඊටවට knows how කොහොමද කියලාත් අහන්න පුළුවන් නේ MCQ එකේදී අහන්න පුළුවන් කොහොමද වෙන්නේ කියලා අහන්න පුළුවන් ක්ලිනිකල් මොකක් හරි සිනාරියෝ එකක් දීලා ඔයගොල්ලන්ට කියනවා මේක කොහොමද වෙන්නේ ඔය දාන්න තියරි එක එළිය. එන මේ තියරි එක විදියට වෙනවා. ඊගාට shows how ඔයගොල්ලෝ ප්‍රැක්ටිකලි කරලා බලන්න. දරුවෙක් එක්සැමින් කරා. අම්මාව එක්සැමින් කරා. මේ වගේ දේවල් ඒවා පෙන්නන්න. ඒ දිහා බලාගෙන ලකුණු දෙන්න. ක්ලිනිකල් ප්‍රැක්ටිකල් ඇසෙස්මන්ට් ඊගාට OSCE ඒවයිදී OSCE වල දන්නේ නැති අය උසන්න OSCE වල උනා කරා. ස්ටේෂන් ගණනාවක් තියෙනවා. සාමාන්‍ය කියන්නේ 10යි 20යි අතර තියන්නේ. ඒක එක ස්ටේෂන් එකක එකක තියන්න පුළුවන් පින්තූරය. ඒ පින්තූරේ හයිපෝතයිරොයිඩ්. මේ ඔයගොල්ලෝ ලෙඩ ගැන ඉගෙන ගන්නවනේ. හයිපෝතයිරොයිඩ් අම්මා කෙනෙකුගේ මුහුණක් දාන්න. මොකක්ද කන්ඩිෂන් එක කියලා. ඒකෙදි මොකක් හරි කරන්න ඕන ටෙස්ට් එක මොනවද කියලා. එතන ඒකන විනාඩිය. ඊට පස්සේ පරිස් ස්ටේෂන් එකට යනවා. දවල කොලේ අරගෙන බෙල්ල ගහුවා ගාස් ස්ටේෂන් එකට. ඒ ස්ටේෂන් එකේ තව ෆොටෝ එකක් තියෙනවා. නැත්නම් අපි මේක දාන්න පුළුවන් අපිට. මේ ෆොටෝ එකක් දාන්න පුළුවන්. මොකක්ද? කන්ජන්ටයිව් පේල්. පේල් කන්ජන්ටයිව් එක ෆොටෝ එකක් දාන්න. ඒතර මේ මොකද්ද ඩයග්නොසිස් කරනවා කරන්න ඕන ටෙස්ට් නැත්නම් මැනේජ්මන්ට් මොනවද කියලා පැහැදිලිද දැන් අපි හඳුනා ගන්නවා එහෙම එක එක දාන්නට යනවා දැන් මේක හොඳම ඒවා තියෙන්නේ මේ සිමියුලේෂන් කියලා අපි දානවා මේ ලෙඩෙක් වගේ ඉන්න කවුරු හරි ඇක්ටර් කෙනෙක් එතකොට එයාගෙන් අහන්න කියනවා මේ එයාගේ තියෙන ලෙඩේ මොකද්ද කියලා හොයන්න කියලා එයා ඒකට කොහොම 20කට යනවා OSCE කරනකොට හරියට ඒ ස්ටේෂන් එක හරියට හදන්න ඕනේ. ඒ හැම ස්ටේෂන් එකේම හරියට කවුරු හරි ඉන්න ඕනේ. එක්සැමිනර්
එතකොට 20ක් අමාරුනේ 10ක්වත් අඩු ගන්න. ස්පොට් එකට වැඩිය වෙනස් තියෙන ඒවා ඉන්නවා එක්සැමිනර්ස්. එක තමයි. එතනදී පුළුවන් මේ ඉක්මනට මොකක් හරි බලන්න කියලා කියන්නේ. ක්ලිනිකල් මොකක් හරි දෙයක්ත් එතනට දාන්න පුළුවන්. ස්කී වලදී එහෙමයි දාන්න. ක්ලිනිකල් ඒවාමයි තියෙන්නේ. හොස්පි වලදී ප්‍රැක්ටිකල් මොනවා හරි කරන්න දෙන්න. ඔය බර ගිරන්න නැත්නම් ඒකට තියෙන ඉන්ස්ට්‍රුමන්ට් එක කොට එකක් දානවා කොහොමද ගිරන්නේ කියලා. මොකක් හරි දෙයක්. ඔය ගණන් හදන්න. පොඩි ගණන්. මේ කියන එක පැහැදිලිද? ඉතින් ඒතකොට ටෙන්ෂන් ගහලා මොකද වෙන්නේ? සමහරවිට සාමාන්‍ය ඔයගොල්ලෝ කරනවා අතනදී බැරි වෙන්නත් පුළුවන්. ඉතින් අකිසි කාලයක් පුරුදු වුණාම දැන් දන්නවා මේක මේ වගේ කලින් පාරවල් වල ඇහුවා මෙහෙම කියලා 10ක් 15ක් අවුරුදු 10ක් විතර යනකොට ඔස්කී දන්නවා ළමයි. ඒවා පුරුදු වෙනවා. ඒකට ප්‍රශ්නයක් තියෙනවානේ. ඔක්කොම නෙමෙයි අහන්නේ මොනවද කියලා බලන්න පුළුවන්. ඔස්කී ගැන දැනගෙන ඉන්න. මොකක්ද කියලා තව විස්තර ඔයගොල්ලන්ට උගන්වන්න. ඔස්කිලේෂන් එකක් හදන්නේ කොහොමද? ඔස්කී ස්ටේෂන් එකක් හදන්නේ කොහොමද? දැන් මොනවාද මිරර්ස් පිරමිඩ් වල යට ඉඳලා උඩට nose how shows how does. දැන් වඩා වැදගත් වෙන්නේ ඔයගොල්ලන් මේ ක්ලිනිකල් සයිඩ් එක ප්‍රැක්ටිකල් සයිඩ් එක දැන් වඩා වැදගත් වෙන්නේ මොකක්ද? shows does වඩා වැදගත් වෙන්නේ does නේ. කරලා පෙන්නන එකට වැඩිය කියලා කරන්න පුළුවන් වෙන්න මොකද කරලා පෙන්නන්න පුළුවන් නිසා තමයි කියලා කරන්නේ. ඒනට ඒක ප්‍රැක්ටිස් නොකරනවා වෙන්න පුළුවන්. ඒක නේ තියෙන ප්‍රශ්න. විභාගයට කරලා පෙන්නනවා හරි විදියට ප්‍රැක්ටිස් කරන්නේ කොහොමද? ඔය කැලි ප්‍රොසීඩියර්ස් වල කැලි අල්ලලානේ කරන්නේ. එහෙමනේ. සාමාන්‍ය එහෙමනේ කරන්නේ. දේශම් බැංක මල්ලකෝ ඔය කියන විදියට ඔක්කොම කරන්නේ. හා ඒ දැන හිතන්න ඕනේ. වඩා හොඳ එක පිරමිඩ් එකේ උඩම දාලා තියෙන දස්. එතකොට දැන් මට MCQ එකක් හදලා පිරමිඩ් එකේ යටම තියෙන්නේ මොකක්ද කියලා. එතන මොකක්ද? MCQ එකේ තියෙන does shows how knows how knows. එතකොට පිරමිඩ් එකේ යටම තියෙන්නේ උඩම තියෙන්නේ මොකක්ද කියලා තමයි. ඒ දෙවිදෙනම අහන්න පුළුවන්. දැන් මැද තියෙන්නේ මොකක්ද කියලා අහන්න බෑ. එතන හතරක් තියෙනවා. මේ කියන එක පැහැදිලිද? දැන් මතක තියාගන්න තියෙන්නේ මොකක්ද? මුලින්ම යට වාදයේ තියෙන්නේ මොකක්ද? nose. උඩම තියෙන්නේ does. මැද අනිත් එක තියෙන්නේ. මතක නැතුවත් අර දෙක මතක තියාගන්න MCQ. types of assessment. මේකනේ කව formative and summative. Formative assessment, goal of formative assessment to monitor student learning to provide ongoing feedback that can be used by instructors to improve their teaching and by students to improve their learning. Help students identify their strengths and weaknesses and target areas that need work. Help faculty recognize where students are struggling and address problems immediately. Formative assessment එක අපි කලින් කියවනේ. Formative assessment කියන්නේ අපි ඔය දිනපතා දෙන feedback වෙන්න පුළුවන්. ඔයගොල්ලන් ඇවිල්ලා micro teaching කරලා අනිත් අය assess කරලා කියන දේවල් වෙන්න පුළුවන්. ඒවා final exam එකට අදාළ නැහැ. හැබැයි ඒකෙන් අපිට students ලටත් පුළුවන් දැනගන්න තමන්ගේ level එක assessors ලට teachers ලට පුළුවන් ඕගොල්ලන් කොතරම් ඉගෙනගෙන තියෙනවද තව දුරටත් කොහොමද උගන්වන්නේ කියලා improve කරගන්න දැනගන්න. ඉතින් formative assessment also very important. Then formative assessment are generally low stakes, which means that they have low or no point value. The ලකුණක් එන්නේ නැති නිසා තමයි exam එකට no point value වෙන්නේ.
Examples of formative assessments: asking students to draw a concept map in task to represent their understanding of a topic. The concept map ගැන ඔයගොල්ලන්ට කියනවා. මොකද තේරුණාද කියලා බලන්න මැප් එකක් අඳින්න කියනවා මේකයි මේකයි. ඔයගොල්ලන්ට ප්‍රොබ්ලම් රිසර්ච් කරා. මේකද කරන්නේ නැත්නම් මැප් එකක් ප්‍රොබ්ලම් එක submit one or two sentences identifying the main point of a lecture. ඒතර උගන්වලා ඉවරලා කියනවා මේ ලියන්න කියලා වාක්‍යයක් මේ උගන්වපු එකේ සාරාංශය. එහෙම කියනවා. එතකොට ඒ ඉගෙන ගත්තේ මොනවද කියලා එක්කෝ අහන්න. ඒක ඔයගොල්ලෝ කියන්න. You are turning a research proposal for early feedback. The research proposal එක ඔයගොල්ලන්ගේ supervisors ලට දෙනවා. ඒතර feedback ගන්න. ඒක final exam එකට එන්නේ නැහැ. ඔයගොල්ලන් කියන්නේ assessment එකක් වෙනවා ඊට අමතරව ඔයගොල්ලන්ට feedback දුන්නාම ඔයගොල්ලන්ට දිනු කරගන්න ඕන. දැන් මට එක්කනේ මම කිව්වා දුන්නයි කියලා portfolio reflective log එක. එතකොට ඒක මම assess මම අඩුපාඩු බැලුවා